शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादत्थाना वैरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं निराजते सुनन्तु सग्मुक्तं धम्मत्वेन कालो अयं बदन्ता धम्मत्वेन कालो अयं बदन्ता धम्मत्वेन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से अपमादो अमृतपदं अमादो मच्युनो पदं अपमत्ता नमीयन्ति ये मत्था यथा मत्था सद्मलाभी वासनावंत सत्पुरुष पिंगතුනි අද මේ නිවස සිද්ධ කරන්න සූදානම් වෙන්නේ ඥාති සම්බන්ධකම් පවත්වගෙන මේ නිවසේ සිටපු ඩග්ලස් කුලරත්න පින්වත්නි මහත්මයා මීට දින 7කට මත්තෙන් පෙර ජන්මාන්තරගත වුණා. ඒ මහත්මයා සිහිපත් කරලා මේ ආකාරයෙන් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා ඒ පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරන්නයි සූදානම් වන්නේ. බොහොම හොඳට
මේ ධර්ම දේශනාව මේ පින්වත් ශ්‍රවණය කරනවා කියන හිතකුත් මේ ඇත්ත ඇති කරගන්න ඕන. එහෙම හිතක් ඇති කරගෙන බොහොම තැම්පත්ව සමාධි සුවයෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් මේ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිර්මල ධර්ම තමන්ට තමන්ගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගන්නට ලොකුම ආධාරකයක් පිටුවහලක් වෙනවා. එනිසා එහෙම හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දේශනා කරන මටත් ඒක ආනිසංස තියෙනවා. ශ්‍රවණය කරනව ඇත්තන්ට ආනිසංස තියෙනවා. අප්පමාදෝ අමත පද ධම්මපදේන ගාථාවක් පාඨයෙන් තමයි මේ ඇත්තන්ට මේ දහම් කාරණා දේශනා කරන්න මා සූදානම් වුණේ. බුදුහාමුදුරු දේශනා කරනවා ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. දැන් මේ පින්වත් පිරිස අප්‍රමාදීව කටයුතු කරනවද කියලා තමන්ගෙම සම්බුද්ධියෙන් තමන්ට විමර්ශනය කරන්න පුළුවන්. ඒකට තමයි අපට සන සම්පත්තිය සහිත මේ අංග සම්පූර්ණ මනුස්ස ආත්මයක් ලැබිලා තියෙනවා. තව එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ තුලේ ඒ වගේ අපේ ජීවිතේ කොහොමද යහපත් කල් ක්‍රියාවෙන් ගත කරන්නේ? යා යුතු මඟ මොකද්ද? නොයා යුතු මඟ මොකද්ද කියලා අපට අපගේ අවබෝධයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒකට තමයි මේ සන සම්පත්තිය ලැබිලා තියෙන්නේ. මේක අපි ආධාර කරගන්න ඕන මෙලව, පරලොව, ලෝකෝත්තර වශයෙන් නිවන් අවබෝධ කරගන්න පිළිවෙත තුල ඒ පිළිවෙත අපි අනුගමනය කරනවා නම් අපට දැක දැක නිවි යන ගමනකට යන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුව අපට දේශනා කළා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේන සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවා ගන්න. සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න ඕන. දැන් මේ පින්වත් පිරිස සිහිය පිහිටුවාගෙනද තමන්ගේ ඉරියව් පවත්වන්නේ. එහෙමත් නැත්නම් අසිහියෙන්ද එහෙම නැත්නම් අයෝනිසෝ මානසිකාරයෙන් ඒ අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරනවා නම් තමන් ඉන්නේ බුදුහාමුදුරන් දේශනා කරපු දහම තුළ නෙමෙයි. බුදුහාමුදුර දේශනා කළේ ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන්නේ.
ඒකට අපි උත්සාහයක් ගන්න ඕන. ඒ උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණය අපට මේ අභ්‍යන්තර ලෝකයේ බඹයක් පමණ මේ තුලින් අපට සැනසීමක් ලබා ගන්න. සුවයක්. ඒ සුවය තමයි නිවීම කියන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕන කොහොමද අපි ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ රූපය කියන එක අනිත්‍යයි කියලා දකින්න කිව්වා. රූපේ අනිත්‍යතාවය දකින්න ක්‍රමවේදය තමයි සම්මාදිට්ඨිය තුළ සිට පිහිටුවාගෙන තමන්ගේ මේ ඇහැ කියන එක පරිශීලනය කරන්න ඕන. ඇහැට දකින්නේ රූප. සවිඥානික රූප. අවිඥානික රූප. සවිඥානික කියන්නේ පන තියෙන. අවිඥානික කියන්නේ පන නැති. පන තියෙන රූප තමයි මේ අපි මනුස්ස සත්වයා, තිරිසන්ගත සත්වෝ, ඇහැට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයෝ සවිඥානිකයි. ඒ සත්වයින් අතර මේ නිවන කියන එක සාස්ත්‍රාස් කරගන්නේ මනුෂ්‍ය කියන සත්වයා පමණයි. මනුෂ්‍ය කියන සත්වයට තමයි බුද්ධත්වයේ සාස්ත්‍රාස් කරගන්න පුළුවන් වෙන්නේ. පස්සේ බුදු වෙන්න පුළුවන් වෙන්නේ. මහා රහත් බෝධිය සාස්ත්‍රාත් කරගන්න පුළුවන්. දැන් මෙතන ඉන්න පුළුවන් ඒ වගේ පිරිස. හැබැයි මේ පිරිස අතරින් බලනකොට පුරුෂ පාර්ශවය නම් අඩුයි. ස්ත්‍රී පාර්ශවය නම් ඉන්නවා. පුරුෂ පාර්ශවය කලාතුරකින් කෙනෙක් තමයි මේ යහපත් පැත්ත තෝරගන්න. 100ට එක්කෙනෙක් නැත්තම් දෙන්නේ. ස්ත්‍රී පාර්ශවය තමයි බොහෝමයක්ම මේ දහමට නැඹුරු වෙලා තමන්ගේ ලැබුණු මේ මනුස්සාත්මේ වටිනාකම අවබෝධ කරගෙන සංසාර කතරින් ඈතර වන්න උත්සාහයක් ගන්න. දැන් මේ අත්කන්ට පුළුවන් ඊළඟ ආත්මේ පුරුෂ ආත්මයක් ලබන්න. ස්ත්‍රී වෙච්ච අය ඊළඟ ආත්මෙදී පුරුෂාත්මයක් ලබන්න පුළුවන්. එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවා. බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී ආත්ම භාවවල උප්පත්තිය ලැබලා තියෙනවා. ඉටි කුමාරි හැටි. ඒ වගේ කතා ප්‍රවෘත්ති බොහොමයක් තියෙනවා. බුදු බව ප්‍රාර්ථනා කරගෙන එන ගමනේදී මේ ස්ත්‍රී ආත්මවල ඉපදුණා. එනිසා පින්වතුනි අර ප්‍රමාද නොවි කටයුතු කරන කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති මං පස්ස. ප්‍රමාද වෙවි කටයුතු කරන කෙනා ඇවිදින මලමිනියක් හා සමානයි. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. මරිච්ච මිනිස්සු
දැන් කල්පනා කරන්න ඕන අපි මේ සත්‍යෙද ඉන්නේ කියලා. ස්ත්‍රියක් ඉන්න සමහර අය. ස්ත්‍රී පාර්ශවයේ තමන් සසරේ ගෙන ආපු කුසල කර්ම වලට අනුව ඒ අකුසල් මූලයන් බල වැඩි නම් මේ කුසල් පැත්තට නැඹුරු වෙන ප්‍රවණතාවය අඩුයි. එක්තරා බමුණෙක් හිටියා. උපාසක මහත්තයෙක් බුදුහාඳුරන්ගේ කාලේ මේ උපාසක මහත්තයෙක් හිටියේ බුදුහාඳුරු ජීවමාන ඉන්නකොට. බුදුහාඳුරන්ගේ ඒ කෝලිය පාර්ශවය ශාක්‍ය වංශේ බුදුහාඳුරු ශාක්‍ය වංශේ කෙනෙක් තමයි මේ තැනත්තා සරිඛාණි. මේ සරිඛාණි උපාසක මහත්තයා එක දුර්වලකමක් තිබුණා. මොකක්ද ඒ දුර්වලකම? හැමදාම මත් ද්‍රව්‍ය පාවිච්චි කරන බොනවා. මත් වෙලා තමයි ඉන්නේ හැමතිස්සෙම. සුරාපානයි. සුරාපානය කරලා තමයි බුදුහාමුදුරුවෝ බැහැ දකින්නේ. බුදුහාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරට මහා කරුණාවට පේනවනේ පරචිත්ත විඥානඥානෙ තියෙනවා. ඒ තියෙන නිසා බුදුහාමුදුරුවෝ දන්නවා මෙයා මේක නතර කරන්නේ නැහැ. මෙයා සංසාරේ මේ පුරුදු වෙච්ච දේ මේක නතර කරන්නේ නැහැ මෙයා. බුදුහාමුදුරුවෝ ඒකට එයාට ඒකේ වැරද්ද පෙන්වලා දෙන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංචශීල ශික්ෂාපද 5ක් තියෙනවා. දැන් අපි ඒක සමාදන් වුණා නේද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. මෙන්න මේ පාණාතිපාතා ශික්ෂාපදේ හොඳට ආරක්ෂා කරා මෙයා. සරිඛාණි උපාසකම. ඉතින් යට උපාසකෙක් කියන්න පුළුවන්. සතුන් මරන්න එයා පෙළඹුණෙත් නැහැ. සතුන් මරණ එක අනුමත කරෙත් නැහැ. Taman නිසා සතුන් මරන්න කිව්වෙත් නැහැ. සතුන් මරණ එක අනුමත කළෙත් බොහොම හොඳට ඒ ශික්ෂාපදේ ආරක්ෂා කළා. ඊළඟට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියා. මේකත් හොඳට ආරක්ෂා කළා. මේ සරිඛාණි. Tamanට අයිති නැති දෙයක් මෙයා ගත්තේ නැහැ. ඒ අයිති නැති දේ තවත් කෙනෙක් කරනවා නම් ඒක අනුමත කළෙත් නැහැ. හොරකම් කරන්න කියලා සැලසුම් කරන්නේ නැහැ. හොරකම් කරන දේ හොඳයි කියලා කියන්නේ. ඒකේ ආදීනවය මේ සරිඛාණි මේ තනත්තා දැක දැන හිටියේ. ඒක නිසා අදින්නාදානා ශික්ෂාපදිනුත් මෙයා හොඳට ආරක්ෂා කළා. ඒ අනුන් සතු දේ ගන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. කාමේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. කම්සප වින්දේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුවයි. සම්මත ලෝකයේ යම්කිසි තියෙනවනේ නීති පද්ධතිය. ඒ නීති පද්ධතියට අනුව තමයි යාගේ ඒ කටයුතු සිද්ධ වෙන්නේ. භ්‍රමචාරී ජීවිතයක් ගන්න.
ඒ නිසා ඒකිනුත් මෙයා වැළකීලා සිටියා. ඊළඟට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා. මේ බොරු කියන එකකිනුත් වැළකීලා සිටියා. බොරු කීම අනුමත කළේ නැහැ. බොරු කියන්න කියලා තවත් අයට පොළඹවන්න උත්සාහයක් ගත්තෙත් නැහැ. බොරුව කියන එක ආදීනෙවි දැක්කා. ඒකින් බැහැර වෙලා. ඒ වගේම පිසුනා වාචා. හිස් වචන කතා කරේ නැහැ. ඒ වගේම පරුසා වාචා. නරක රළු වචන කතා කරේ නැහැ. දැන් සමහර අක්තිගුණ තියෙනවනේ නේද? තරහ ගියාම ඇස් රතු වෙනවා. නේද? ඇඟපත වේවුලනවා. ඒ වගේම දත් මිටි කනවා. කියන්නේ මොනවද? මොනවත්වත් තේරෙන්නේ නැහැ. එහෙම කරේ. ඊළඟට සම්ප්‍රප්පලාපා. අරයාගේ දේවල් මෙයාට කියන්න ගියෙත් නෑ, මෙයාගේ දේවල් එයාට කියන්න ගියෙත් නෑ. ඒවා අනුමත කළෙත් නෑ. ඒවැනුත් වැළකීලා තියෙනවා. සුරාමේරය මච්චකමා දස්සානා වේරමණී සමාදියා. එන්නේ මේක නම් සසරගෙන ආපු යම් පුරුද්දක්. ඒක යට නතර කරන්න බැරි වුණා. ඒ වගේ රහතන් වහන්සේලා හඳුලා තියෙනවා. එක්තරා රහතන් වහන්සේ කෙනෙක් සංසාරේ එන ගමනේදී පුරුදු වෙච්ච වචනයක් තියෙනවා. වස්සලය කියලා කියනවා. වික්ෂුන් වහන්සේලා අහන බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ රහත් වෙච්ච රහත් තෙරුන් වහන්සේත් මේ වසලය කියලා කියනවානේ බුදුරජාණන් වහන්සේ. මහණෙනි ඔය රහතන් වහන්සේ සංසාරේ පුරුදු කරගෙන ආපු දේ තමයි කියන්නේ. එයා රහත් වෙලා නෙන්නේ. තමන් වසලය නොවි තමන් ඉන්න. ඒක අල්ලගෙන තමන් දුක් විඳින්න එපා. තමන් මේ වසල කමින් බැහැර වෙලා ඉන්න. ඒකේ ආදීනේ තමන්ට. එහෙම බුදුහාමුදුරු දේශනා කළ තියෙන පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. රහතුන් වහන්සේලා නම් ඒක කියන්නේ නැහැ. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා තමයි එහෙම කියන්නේ. මසසින් බලන කෙනා. නනසින් බලන කෙනා නම් එයා ඒකේ ආදීනෙමේ වටහාගෙන එයා ඒ වැරදි වලින් බැහැර වෙලා කටයුතු කරනවා. දැන් අපි බලමු පින්වතුනි මේ පාණාතිපාතා ශික්ෂාපදේ සමාදන් වෙන කෙනා කොච්චර හොඳට යහපත් පැත්ත වර්ධනය කරගන්නවා. මුලින් සඳහන් කළ ආකාරයට දැන් මේ පාණාතිපාතා ශික්ෂාපදේ සම්මුතිය තුල අපි සතුම් මැරීමෙන් වැළකීලා සිටිනවා කිව්වත් ඊට වැඩිය මේකේ තියෙන ලොකු ගැඹුරක් අරුතක්. එන්න මේක තමයි අපි දකින්න ඕන මතු කරගන්න ඕන. දැන් අපි සමහර වෙලාවට අපේ සමහර ශක්ති ගුණ තියෙනවා. තවත් කෙනෙක් යහපත් දෙයක් කරලා දැන් අපි කියමු උදාහරණයක් හැටියට යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය කරන ගෘහයක් සාදා ගන්න උත්සාහ ගන්නවා. තමන්ගේ ඒ ව්‍යාපාර කටයුතු කරන එක වැඩි දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහ ගන්නකොට සමහර ශක්ති ගුණ තියෙන සමහර අය ඉන්නවා ඒකට අකමැති. ඒ අකමැති වෙලා එයාගේ ඒ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා. එහෙම කරනවා නේද? ඊර්ෂ්‍යාසිතක්. එයාව ඒකෙන් පහළට දාන. එයාගේ යහපත් පැත්ත අවුරන් සමහර වෙලාවට නොඑක් නොඑක් গুপ্ত බලවේගයක් කරනවා.
පිරිසිදු. දැන් බලන්න ඕන අපිත් එහෙමද කියලා. අපි කාගේවත් දියුණුවට බාධා කළාද? අපි කාගේවත් දියුණුවට ඔය එක එක දේවල් තියෙනවනේ ඔය බන්ධන රෝමේහ එහෙම කළාද? එහෙම තියෙනවා. ඒ මොකද? අරයාගේ දියුණුවට අකුල් හෙලන තමන්ගේ ප්‍රාණය ඝාතනය කරන සිතක් තිබුණ යාගල. ඇයි? දකින්න මේව ගිනි ගන්නවා. ඊර්ෂ්‍යාව. එයා කොහොමද මට ඉහළින් යන්නේ? එයා මේ ඊයේ පෙරේ දාපු කෙනා. එයා හිටියේ මෙහෙමයි. දැන් එයා මේ විදිහට එන්න හදනවා. එහෙම දෙන්න බෑ යාර. එහෙමත් නැත්තම් අපි මේ ගමේ මිනිස්සු මේ අලුතින් ගමකින් පිටකින් ඇවිල්ලා මෙතන ඇවිල්ලා මෙහෙම රජ කරන්න හදනවා. මස්සසින් බලන පිරිසින්. එහෙම ඉන්නවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? තමන්ගේ ප්‍රාණය තමන් විසින්ම ඝාතනය කරගන්නව නේද? සතෙක් මරන්නේ පින්වතුනි මතක තබා ගන්න. තමන්ගේ හිත තමන් විසින්ම පළමුකට ඝාතනය කරගෙනයි. අවදාකත් සතුටු සිතකින් ඉන්න බෑ යාර. අර වෛර කරන කෙනාට, ඊර්ෂ්‍යා කරන කෙනාට එහෙම. දැන් බලන්න ඕන අපි ළඟත් ඔය ඊර්ෂ්‍යාව කියන එක තියනවාද? කුහකකම තියනවාද? අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ප්‍රාණය ඝාතනය කරගන්න කෙනා. සමහර අය ඉන්නවා ධනෙන් මත් වෙන. ඒකත් තමන්ගේ ප්‍රාණය ඝාතනය කර ගැනීම. මාන්නයක් කියලා කියන්නේ මත්වීමක් නේ. සුරාපානයෙන් මත් වෙනකොට වඩා දරුණුයි ඒක. දැන් අර සරිකාණි බමුණ ඒ උපාසක මහත්තයා කාගේවත් දියුණුවට බාධා කරේ නැහැ. කළාද? නෑ. බාධා කරේ. එක අඩුවක් තිබුණා යාර. මත්පැන් පානය කරන විතරයි. යාගේ ප්‍රධානම දේ. ඒක යා ඉතින් ඒකෙන් යම්කිසි සතුටක් උත්තියක් විඳිනවා. ඒ කොච්චර මත්පැන් පානය කළත් බලන්නකො මෙයාගේ කොච්චර හොඳ ගති ලක්ෂණයක් තියෙනවද? හැමදාම බුදුහාඳුරෙන් ඇවිල්ලා බණ අහන. බුද්ධටම බීලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ බණ දේශනා කරනවා. ධර්ම දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ. එක දවසක් යා සුපුරුදු පරිදි දත් හොත්තම මත්පැන් බීලා තමයි බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවේ. බණ අහලා වැඳ නමස්කාර කරලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන මෙයා යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා මෙයා අද මැරෙනවා කියලා. මෙයා අද මැරෙනවා. මෙයා දැන් බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන ගිහිල්ලා බීලා වැඩි කමට කානුවක වැටිලා මැරෙනවා. හැබැයි දැන් මෙයාව මේ සමාජයේ හඳුනාගත්තේ කොහොමද? බේබදු සරිකාන්. ඒ බද්දා. බලන්න මසසින් බලලා කියපු දේ. නැනසින් බලලා නෙමෙයි. අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ මසසින් බලන කෙනා. නැනසින් බලන කෙනා අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ. තමන්ට ඇඟිල්ල දික් කරලා බලනවා. තමන් කොතනද ඉන්නේ? ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන් පිළිබඳව තමන්ගේ මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මි වටිනාකම අවබෝධ කරගෙන තමන් මේ සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවාගෙන යාම් ඊම් ඉඳුම් හිටුම් සතර ඉරියව්වකදීම
තමන්ගේ දුර්වලකම් තමන් අඳුන ගන්නවා නම් අන්න එයා තමයි බුදුහාඳුර දේශනා කරන්නේ ප්‍රඥාවන්තය. යා ප්‍රඥාවන්ත. කාගේවත් දුර්වලකම් අල්ලගෙන තමන් දාහයක් ඇති කරගන්නේ නැහැ. රත් වීමක් ඇති කරගන්නේ. ඒව විවේචනය කරන්නේ නැහැ. අපහාස කරන්නේ. එයා කිව්වේ එයාටයි. මං එතන නැහැ. එයා අහන කෙනෙක් නම් දැන් මත්පැන් බොන කෙනෙක් නම් අහන කෙනෙක් නම් ඒකේ ආදීනේ පෙන්නලා දීලා මේ මත්පැන් බොන කෙනාට යව යහපත් පැත්තට ගන්න පුළුවන්කම තියෙන නම් ඒක කරන්න පුළුවන්. විවේචනය කරන්න බෑ. අපට අයිතියක් නැහැ කිසි කෙනෙකුට විවේචනය කරන්න කිසි කෙනෙක්. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, මහා රහත් කෙනෙක් තමයි නික්ලේශී. ඉන් මෙහා ඉන්න අපි කවුරුත් ඉන්නේ කෙලෙස් මායගේ තොණුවේ. අපි අන්න ඕක කල්පනා කරනවා. රහත් මාර්ගයට පිවිසියක්. අලුයට තියෙන ගිනි පුපුර වගේ මේ අනුසය කියන එක නැగిලා එනවා. මේක තමන් නිතරම මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා නම් තමන්ට ඇඟිල්ල දික් කරලා බලනවා තමන් කොච්චර දුරට බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිජ්ජ කියන්නේ බාහිරේ. බාහිරේ අර මම මුලින් සඳහන් කළ ආකාරයට ඒ රූපේ සමහර අය ඉන්නවා තමන්ගේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන නොඑක් ආකාරයෙන් ගති ලක්ෂණ සංසාරේ ගෙනාපු පුරුදු පුහුණු වෙච්ච ආකාරයට කටයුතු කරන පිරිස. අර බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ හිටියා එක් මාන්නයක් තිබුණු සිටු දේවියක්. බිම්බිසාර රජුරුවන්ගේ දේවිය. කවුද? කේමා. කේමා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවමාන කාලේ සෝවාන් මාර්ගඵල ලැබපු බුදුහාමුදුරන්ට ආරාම පූජා කරපු රජ කෙනෙක් තමයි බිම්බිසාර රජු. මේ කේමා රූසපුවෙන් මත් වෙලා හිටියේ. තමන්ට වඩා ඉහළ කෙනෙක් නෑ. තමන් තමයි මේ ලස්සනම සුරූපීම කාන්තාව. බුදුහාමුදුරුවෝ දැක්කා. දැන් මෙයා කවදාකවත් එන්නේ නෑ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න. නමුත් එදා බිම්බිසාර රජුරුව කොහොම හරි උපක්‍රමයකින් මෙයාව බණ අහන්න සැලසුවා. දැන් බුදුහාමුදුරන්ට පේනවා මේ මගේ හිත මොකද කරන්නේ? මෙයා එන්න මොකටේ බුදුහාමුදුරුව අවිස්ථාන කළා ලස්සන දිව්‍යාංගනාවන් දෙපළක් බුදුහාමුදුරුවන්ගේ දෙපැත්තේ පවන් සලනවා දකින්න සැලසුවා. දැන් මේ කේමා මෙතෙන්ට ඇවිල්ලා අර දිව්‍යාංගනාවන් දිහා බලනකොට තේරෙනවා මොකක්ද? මගේ ශරීරේ මම මෙතෙක් කල හැඩයි වැඩයි මම තමයි ලස්සනම කෙනා කියලා හිතපු මට දැන් මේ මොකද්ද පේන්නේ? හැම දෙයකින්ම ඇහැ යතින් ඒ වගේම ඇස්වල ඒ වගේම ශරීරයේ අංගපසංග මේ සියලු දේවල් හැම දෙයකින්ම ලස්සන දිව්‍ය කියන්නේ එච්චරටම සෝබමානයි. දැන් මෙයාගේ අර මාන්නය කියන එක ටික අඩු වෙන්න සැලසුවා. දැන් මාන්නය බිඳුණා. එතකොට මේ රූපේ තියෙන අනිත්‍යතාව
ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා කියන අවබෝධය ලබන්න බුදුහාමුදුරුවෝ මේ සැලසුම කළේ. දැන් මේ දිව්‍යාංගනාවන් දෙපළ ටික අර යාගේ ගොල්ලන්ගේ තියෙන ලස්සන අඩු වෙනවා. සෝභමානකම අඩු වෙනවා. හරියට ඒක පේනවා. අනේ මගේ ශරීරෙත් කොච්චර මම ලස්සනයි මම මේ කොච්චර මේකට හැඩබඩ දාලා මේකට හොඳ ලස්සනට ඇඳුවත් මේකට මම මේක ශරීරය පුෂ්ටිමත් කරන්න මේකට කන්න බොන්න දුන්නත් මම සුවඳ විලවුන් ගැල්ලුවත් මං රන් ආභරණ මේක පැලැන්දුවත් මම කොච්චර සැප වින්දත් මේ ඔක්කොම తాවකාලිකයි. මේ ශරීරෙත් తాවකාලිකයි නේද කියලා ටික දැන් අර රූසපු අර දිව්‍යාංගනාවන්ගේ තලක්කෑණි වයසටපත් වෙන තත්ත්වයටපත් වෙනවා. දැන් මෙතන ඉන්නනේ තලක්කෑණි වයස නේද? හැරමිටින් නෑ නේද? තලක්කෑණි වයස. අර මණ්ඩ දශකේ කියන්නේ උඩුකුරු වෙන දශකනේ. උඩුකුරු අපි ඉඳලා ආවේ. හිටියේ නැද්ද කවුරුත්? ඔක්කොම හිටියා. අසුචි සමහර වෙලට කන්නේ නැත්ති අපි. මුත්‍රා ගොඩේ. ඔහොම හිටියා අපි ටික කාලයක්. අතපය එහාට මෙහාට කරලා තමයි ටික දන ගාලා බඩ ගාලා ඔහොම උඩු පිළියතට ගිහිල්ලා ඔය විදිහට කොහොම හරි අපි ලොකු මහත්තුනේ. එතකොට ඒකට කියන මන්ද දශකය කියලා. ඊළඟට ක්‍රීඩා දශකය ළමා කාලේ. ඒ ළමා කාලේ. ඒ කාලේ සෙල්ලම් වයස ළමයි. ඊළඟට බල දශකය. බල කියන්නේ හොඳට ජවයේ තියෙන අවුරුදු 30 කාලේ හොඳට ජවයේ තියෙන. ගස්කල් පෙරලන්න පුළුවන්. ශක්තිවන්තයි. සමහර ශක්ති ගුණ තියෙනවා. ඒ බලය තිබුණත් සසරේ ගිනාපු ඒ වගේ ගස්ගල් පෙරලන්න ශක්තිය තිබුණත් ඇවිදින මලිවිනි වගේ පිරිස් ඉන්නවා. ශක්ති ගුණ. ඇවිදින මලමිනි වගේ. අනවා බොනවා නිදා ගන්න. වැඩක් පළක් කරන්නේ නැහැ. එහෙම අය නැද්ද? ඉන්න ඕන. කනවා බොනවා නිදා ගන්න. අන්න ඇවිදින මලමිනි. උත්සාහයක් ගන්න ජීවත් වෙන්නේ කොහොමද? රස්සාවක් කරන්න ඕන නේද? සමාජයට බරක් වෙන්න හොඳ නැහැ. දෙමව්පියන්ට බරක් වෙන්න හොඳ නැහැ. ලෝකයට බරක් වෙන්න හොඳ නැහැ. සමාජයේ අපි යහපත් වෙලා වැඩ කරන්න ඕන කියලා. එහෙම හිතන්නේ කවුද? කුසල් ශක්ති තියෙන නැන නුවණ වඩමින් මසසින් නොබල කටයුතු කරන අය ඉන්නවා. ඒ වගේම අර පැත්තට නැඹුරුලා නැති ඉන්නවා. දෙමව්පියන්ට කරදරයක්. සමහර අය එනවනේ දරුවෝ මරුව හැටියට එනවා නේද? දෙමව්පියන්ගේ තියෙන දේවල් නැති කරලා යන. සමහර අය එනවා දෙමව්පියන්ට දෙවි කෙනෙක් වගේ ඇවිල්ලා නැති දේවල් ඇති කරලා දෙන්න. නැති දේවල් කියන්නේ මොනවද? ධන සම්පත්, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ඒ දරුවෝ ලැබුණට පස්සේ අම්මට තාත්තට හැම දෙයකින්ම ආද්‍ය වෙනවා. ගැලවුම් කාර්යය. එහෙමයි. එහෙම ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එහෙම ස්වාමි දෙන්නෙක් ඉන්නවා. කෝක භාර්යාව, වදක භාර්යාව, එහෙම ඉන්නෝනේ භාර්යාව. කෝක භාර්යාව කියන්නේ එකට එක කරන කෙනා. ස්වාමි පුරුෂයාට දෙවෙනි වෙන්න කැමති නැහැ. ස්වාමි පුරුෂයා යට කරගෙනම ඉන්න බලන්න. එහෙම ඇත්ති. ඒ ඇවිදින මලමිනි. වදක භාර්යාව. යුව දේ කරන්න ඕන. ස්වාමි පුරුෂයාට දෙන්නේ නැහැ පොඩ්ඩක්වත් නිදහසක්. අයහපතම තමයි පේන්නේ. එහෙමයි.
එහෙම ස්වාමිවරුත් ඉන්නවා. හම්බ කරන එක මොකද කරන්නේ? 5000ක් හම්බ කරා නම් 4500ක් වියදම් කරලා ඉන්නේ ගෙදර. 500යි ගෙදර අරන්. එහෙම පිරිසුත් ඉන්නවා. නානත්ත කායා නානත්ත සංඥා. ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ලෝක පොදු ධර්මතාවය මේක තමයි. එක්කෙනාගේ ශක්තිය. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්වතුනි තමන් ගෙනාපු අකුසල් මූලයන් යටපත් කරන්න පුළුවන්. පෙර පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් යටපත් කරන්න පුළුවන්. ඒක තමා විසින්ම තමයි තමන්ගේ දුර්වලකම් අඳුනගෙන එකෙන් මිදෙන්න ඕන. තදින් පහරක් වදින්න ඕන. තදින් පහරක් වැදුනොත් තමයි එකෙන් මිදෙන්නේ. දැන් බොන කෙනාට ඒ බොන කෙනා එක්කෝ බඩවැල් තැම්බෙන්න ඕන, පෙනහළු තැම්බෙන්න ඕන, ඇවිද ගන්න බැරි සත්‍යයටපත් වෙන්න ඕන. අන්න එතකොට තේරෙනවා. සමහර අය ඒත් තේරෙන්නේ සමහර අය. දොස්තර මහත්තයා කියන බොන්න එපා බිව්වහම වාගේ ජීවිතේ ඉවරයි. තා ටික කාලයක් ඉන්න ඕන නම් නොබී ඉන්න. නමුත් අර පුරුද්ද කියන එක තියෙනවා. ඈ? අර සරිකානිත් එහෙම හොඳටම බීලානේ ඉන්නේ. ඒ වගේ පිරිස් ඉන්නවා. හොඳ අය වගේම නරක අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා හොඳ වෙච්ච අය ටික කාලයක් යනකොට නරක වෙනවා. එහෙම අයත් ඉන්නවා. මේක තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ හැම දෙයක්ම නුවණින් කල්පනා කරන්න. මසතින් කල්පනා නොකර නැනස කියන එක අවදි කරගෙන ප්‍රඥා ඇස අවදි වෙන විදියට කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරන කෙනා බුදුහාමුදුරු දේශනා කරන්නේ සංසාර ගමන කෙටි කරන කෙනා. සංසාර ගමන බය දකින කෙනා. ඒ කෙනා රූපේ අනිත්‍යතාවය දකින. මම මුලින් සඳහන් කළා. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව වේදනා බුදුහාමුදුරුව සඳහන් කරන්නේ දියබුබුලක රූපය වෙන පිටකට සමාන කරනවා වේදනාව දියබුබුලක්. අර මම මුලින් සඳහන් කළාට සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ මොනවද? ඔය එක එක ආකාරයෙන් එක එක්කෙනා ලබා ගන්න බලන පහස සුවය සැනසීම. දැන් කායික වේදනාවල් තියෙනවා. එහෙම නේද? කායික වේදනාවල් ඉන්නවනේ. දැන් මේ ඉරියව් වෙනස් කරනවනේ. එක විදියකට ඉන්න බෑනේ. එක විදියට ඉන්නකොට එක්ක තුනට යමාරු, එහෙම නැත්නම් කකුල් දෙකේ යමාරු. මොකක් හරි සංඥාවක් එනවා. ඒ එන වෙලාවට මොකද කරන්නේ? ඒකෙන් මිදෙන්න ඉරියව් වෙනස් කරනවා. ඒ ඉරියව් වෙනස් කරන මොහොතේ සිහිය පිහිටවාගෙන ඒ ඉරියව් වෙනස් කරනවා නම් තමන් ඉන්නේ සම්මාදිට්ඨිය. සිහිය පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය. ඒ විදිහට කටයුතු කරනකොට එයාකාරයි කායික වේදනාවක් ආවත් ඒක තමන්ටම තේරෙනවා මේකේ යථා ස්වභාවය. රූපය අනිත්‍යයි කියලා කියන්නේ මෙතන මම කෙනෙක් නෑ කියන අවබෝධය. තමන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙච්ච කෙනා තමයි මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්නේ. ඒ අවබෝධය ලබන කෙනා ප්‍රඥාවන්තයි. මව් කුසේදීම මම මැරිලා කියලා තමන්ට තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන තමයි ලෝකේ සියලු දෙනාත් එක්ක ලෝකේ ස්වභාවය අවබෝධ කරගෙන කටයුතු කරන්නේ. අලලයක් හැරෙට බිහි වෙච්ච මම කියන මේ සම්මුතියට මම සඳහන් කළාට මේ කය උපත සමග මරණය ගෙනල්ලා තියෙනවා මම. ඒක තමන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන
ශක්ති ප්‍රමාණය තමන් සසර කියන එක බය දකින්න. සසර බය දකින්න. සසර බය දකින්න පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්නේ නැනස කියන එක පාදා ගනිමි. නැනස පාදාගෙන ප්‍රඥාව අවදි වෙන විදිහට කටයුතු කරනවා. ඒ ප්‍රඥාව අවදි වෙන විදිහට කටයුතු කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇහැට දකින රූපය ජාති ජරා ව්‍යාධි මරණ සත්‍යයටපත් වෙනවා. ඒකත් එහෙමයි මේකත් එහෙමයි කියලා තමන් අවබෝධයක් ලැබමින් තමයි ලස්සන රූපයක් දකින්නේ. දැන් ලස්සන රූපයක් දැක්කම මේකේ සතුටක් විඳින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මැදුම් පිළිවෙත. ඒ මැදුම් පිළිවෙත අනුගමනය කරන කෙනා අරකින් තෘප්තියක් ලබනවා. නමුත් අවබෝධය ලැබෙමින් අර කේමට දැන් පෙනුණා. මේක තමන්ගේම බුද්ධිය මෙහෙवला මසසින් බැහැර වෙලා ප්‍රඥා ඇස මතු කරගන්න ආකාරයට කටයුතු කළා. ඒ කටයුතු කරපු නිසා අර වයසට යන්නේක දැක්කා. ඊළඟට ඒකේ මස් ඔක්කොම මේ වැහැරිලා ගිහිලා සම ඇකිලිච්ච බව දැක්ක අර රූපේ. ඊළඟට ඒක දැක්ක ඇට සැකිල්ලක් හැටියට. ඊළඟට දැක්ක ඒ ඇට සැකිල්ල පවන් සලන ආකාරය. ඊළඟට දැක්ක ඒකත් පොළොවට සමතලා වෙනවා. පොළොවට කඩම් වැටෙනවා. දැන් මේක මේ ඇත්තන්ට පුළුවන්කම ලැබෙන්න ඕන මේකේ ස්වභාවය මොකක්ද කියලා දකින්න. මේකේ ස්වභාවය දකින්න මේකට උපාදාන වෙන්න. මේක උපාදාන වෙන්නේ නැත්තම් උපාදාන ස්කන්ධයක් නැහැ. ඊළඟට මම මුලින් සඳහන් කළ ආකාරයට වේදනාව. සැප වේදනාවක් ආවත් ඒකට උපාදාන වෙන්නේ නැහැ. සැප කියන්නේ දැන් අපට අපේ ජීවිතේ ගුණ නගා ගන්න යනකොට අපට අවශ්‍ය දේවල් අපි පරිශීලනය කරන්න එපා. ගෙවල් දොරවල් අපිට අවශ්‍යයි. කැම බීම අපට අවශ්‍යයි. ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. බෙහෙත් අවශ්‍යයි. මේ හැම දෙයක්ම අවශ්‍යයි. මේ හැම දෙයක්ම තමන් පරිභෝජනය කරන්නේ යථා ස්වභාවය අවබෝධ කරගෙන. මේ රූපය ආවකාලිකයි කියන තැන තමන් ඉඳගෙන මේ සියලුම දේවල් පරිභෝජනය කරනවා. ඒ වගේම තමයි මේ බාහිරයේ තියෙන මම මුලින් සඳහන් කරේ අවිඥානික රූප. අවිඥානික රූප කියන්නේ භෞතික වස්තු. මේ අවිඥානික රූපත් සවිඥානික රූපත් විනාශ භාවයට පත් වෙනවා කියලා තමන්ට අවබෝධය ලැබෙනවා. ඒක අවබෝධ කරගන්න මේ ඇත්තන්ට මීට පෙර යම් සිදුවීම් දකින්න පුළුවන්කම ලැබුණා නේද? තිබුණ නැද්ද? තිබුණා. ඒ මොහොතේ මේ ඇත්ත මෙනෙහි කළාද නේ? මෙනෙහි කළාද? මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න උත්සාහයක් ගත්තද? උත්සාහයක් ගත්තා නම් ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. සීලවන්තයාගේ ලක්ෂණය. බුදුහාමුදුරු දේශනා කරපු පිළිවෙත අනුගමනය කරන කෙනාගේ ලක්ෂණය. එහෙම කෙනා මිම්මක් ගහගන්නේ. මාන්නයක් ඇති කරගන්නේ. දැන් සමහර වෙලාවට අපේ පිරිස් ඉන්නවා. ඒක බලමු භික්ෂුන් වහන්සේ නමක් ගත්තා. අපේ හාමුදුරට තමයි මේ ඔක්කොම වැඳීම, සැලකීම, ගරු කිරීම. එතකොට ඒ එක පැත්තකට බර වෙලා යා. බර වෙලා නේද එතකොට? මසස ක්‍රියාත්මක වෙලා. නැනස නෑ. මසස තමයි බල. මොකද
මේ නෑ මේක ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණේ. අචල ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණේ මොකක්ද? හාමුදුරුවෝ කවුරුත් එකයි. ඒ හාමුදුරන්ට වැඳනනම් මේ හාමුදුරන්ටත් මම බඳින්න ඕන. මේ හාමුදුරන්ට මම ගරු කරන්න ඕන. මේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ වගේම අන්නේ හැම දිනාටම එකම මෛත්‍රිය තියෙන කෙනාගේ ලක්ෂණය. එකම කරුණාව තියෙන කෙනාගේ ලක්ෂණය. එකම පැහැදීම කියන කෙනාගේ ලක්ෂණය. දැන් තමන් බලන්න තමන් ළඟත් ඒ වගේ අඩුපාඩුකම් තියෙනවද කියලා. දන්නවනම් ඒකේ ආදීනෙම ඒක කරන්නේ නැහැ. නොදන්න කමට. අපි කවුරුත් මේ දේශනා කරන මා ඇතුළු අපි කවුරුත් අඩුපාඩුකම් එක්කයි යන්නේ. ඒ අඩුපාඩුකම් වල දුර්වලකම් අපි අඳුනගත්තා නම් ඒකෙන් අපි මිදෙන්න පුළුවන්. මේකේ මේ හැම දෙයකම තියෙන ඒ අකුසලයේ තියෙන ආදීනවේ වටහා ගන්න ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙනවා නම් අපට හොඳට අපේ යහපත් පැත්ත වර්ධනය කරගන්න පුළුවන්. අයහපත බැහැර කරන්න පුළුවන්. නිතරම කල්පනා කරන්න ඕන තමන්ට ඇඟිල්ල. තමන් පිළිබඳව විමර්ශනය කරන්න. තමන්ගේ දුර්වලකම් මොනවද? එහෙම මෙනෙහි කරලා තමන්ගේ යහපත් පැත්ත මාණික්කයක් උපදාන ඒ මාණික්කය තව තවත් දීප්තිමත් වෙනවා වගේ. තමා මේක ගටන්න මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙන්න තමන්ට හොඳට මෛත්‍රී සිතක් ඇති කරගන්න පුළුවන්. පැත්තකට බර වෙන්නේ. එක පැත්තකට නෑ. ඔක්කොටම එකම මෛත්‍රී. ඔක්කොටම එකම කරුණාව. බොහොම අපහසු කාර්යයක් තමයි මේක. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ මෙන්න මේක තමයි ක්‍රියාත්මක. මෙත්තා, කරුණා, මුදිතා. මුදු ගුණය. අන්න ඒක ඇස්සේ නෑ මාන්නය. මෘදු ගුණය තියෙන කෙනා ගොයම් කරල අස්වැන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඵල වැඩි වෙන්න නැමෙනවා. නම්මශීලී වෙනවා. ඒ වගේ තමන්ගේ මේ යහපත් පැත්ත වර්ධනය කරන්න අර මණික උපදාන මණික දීප්තිමත් වෙනවා වගේ තමන්ගේ නම්මශීලී භාවය මුදු ගුණයක් තියෙන. කරුණාව කියන එක තියෙන කෙනාට සංවේදී හිතක් තියෙන. කිසිම කෙනෙකුගේ හිතක් බිඳවන්න කැමති නැහැ. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අන් අයගේ යහපත මගේ යහපතයි. ඒ යහපත දකින්න කැමති අන්න එහෙම කෙනා තමයි අර කෙනෙක් යහපත් දෙයක් කරනකොට එයා ඊර්ෂ්‍යා කරයිද? එයාගේ ප්‍රාණය ඝාතනය කරගනීද? නෑ එහෙම කරගන්නේ. ඒක Tamanට ශ්‍රමයෙන් දෙන්න බැරි වුණත්, මිල මුදල් වලින් දෙන්න බැරි වුණත්, අනේ ඒ කෙනාට ඒ කටයුතු සියලු දේවල් අවශ්‍ය කරන සියලුම දේවල් නොඩුම ලැබේවා. ධන සම්පත්, පරිවාර සම්පත්, සියලුම දේවල් වලින් අඩුවක් නැතුව ලැබේවා. අන්න අනුමෝදනය වුණා. ඒ වගේ තමයි කුසල් දහනුත් කරන්න ඕන. සමහර අය දන් දීපු කෙනාට වඩා අර දන් දෙනවා දැකලා සතුටු වෙච්ච කෙනා දන් දීපු කෙනාට වඩා ඉහළ තැනක දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා. දන් දීපු කෙනා දන් දුන්නේ කොහොමද? ලාභ අපේක්ෂාව. භවෝග සම්පත් වැඩි දියුණු වේ. රැකියාවල් වැඩි දියුණු වේ. බලාපොරොත්තු. එතකොට තියෙන්නේ මොකද්ද? මස්සසින් බලපුවේ. අරය එයා නැනස පාදාය. ඒක ඒ යහපත් දේ කරනකොට Tamante එකට අවශ්‍ය ශ්‍රම සම්පත්තිය දෙන්න බැරි වෙන්න තිබුණා. පුළුවන්කම වෙන්නේ නැති. ධනෙන් හරි මොකකින් හරි උදව් කරන් නමුත් අරක දැකලා සතුටු වුණා. එයා කියන තැන. එන්න මේ වගේ තමයි.
කරන්න ඕන. එහෙම කටයුතු. ඒක තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයාගේ ලක්ෂණය. අප්පමාදෝ අමතපදං. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වෙච්ච කෙනා විදින මලමිනියක් වගේ. අප්පමත්තානමියන්ති. අප්‍රමාදීව කටයුතු කරන කෙනා මැරෙන්නේ නැහැ. අමරණීය තත්ත්වයටපත් වෙනවා. නමියන්ති. අප්‍රමාදීව කටයුතු කරනවා. කොහොමද? මා මුලින් සඳහන් කළා නේද? එක්ෂණික මරණය දැක්ක කෙනා. උපත සමගම මරණය ගෙනල්ලා තියෙනවා. ඊළඟට මේ පංච ඉන්ද්‍රියන්ගෙන් මම මැරෙනවා නේද කියලා දකින්න කෙනා. ඇහැට දකින්න රූපේ මම මුලින් සඳහන් කළ ආකාරයට යථා ස්වභාවය අවබෝධ කරගෙනයි ඒ රූපෙ දිහා බලන්නේ. සතුට ලබන. අවලක්ෂණ අප්‍රියමනාප කෙනෙක් දැක්කත්, දැන් තරහ කෙනෙක් දැක්කත්, ඒ තරහ යාට බාහිරේ තියෙන සියලු දේවල් දැකලා ඒ රූප දිහා දැකලා තමන් මෙතන සුවපත් කරගන්න උත්සාහ ගන්නවා මිසක් මෙතන රත් කරගන්නේ. මාන්නයක් නෑ යාගල. ධනෙන් මත් වෙන්නේ නෑ යා. එහෙම කෙනා. බලයෙන් මත් වෙන්නේ. අපට වඩා පුලංකාරයෝ නෑ. එහෙම පිළිස් ඉන්නවා. සමහර ශක්ති ගුණ තියෙනවා. ඔය තැන්වල මාත් ඉන්නේ. මේ ඇත්තොත් ඉන්නේ. මොකද සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනක් මේක. ඒ අපි එන ගමනේදී අනන්ත වාරයක් මේ සංසාරේ තිරිසන් ලෝකවල ඉපදිලා, പ്രേත ලෝකවල ඉපදිලා, අසුර ලෝකවල ඉපදිලා, සතර අපායෙත් ඉපදිලා තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරගේ දර්ශනය. තල 31ක් බුදුහාමුදුරු දේශනා කළා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේ දිව්‍ය ලෝක 6 චාතුර් මහා රාජිකේ තාවතින්සිය යාමේ තුසිතේ නිර්මාණ රති පරිනිම්මිත මේ වැයි දුනා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝක 16 කවුරුත් උපදින්නේ. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකාසායං ඡායතනේ විඥානං ඡායතනේ නේව සංඥා නාසඤ්ඤා. මේ වැයි තුන. තාමත් සංසාරිනේ මොකද? මොන හරි අපි සංසාරේනකොට ගෙන ආපු අකුසල් මේ අකුසල් මූලයන් සියල්ලක්ම ෂේ වෙන තාක්කල් අපි සංසාරේ යනවා කියන්නේ. ඒ නිසා තමයි බුදුහාඳුර අපට දේශනා කළේ අප්පමාදෝ අමතපද. මාද වෙන්නේ වාන්තරං ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්ති තුල ආමිෂයට වඩා බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රතිපත්ති තුල ආමිෂ පූජාව තුලින් මම මුලින් සඳහන් කළාකට තල 31කින් උපදින්න පුළුවන්. ලාභ කීර්ති ප්‍රශංසා තාන්න මාන්න වරප්‍රසාද රැකියා ව්‍යාපාර ගොවිතැන් බත් කඩු දියුණු වෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙන නිරෝගීකම ලැබෙන්න ඔය සියලුම දේවල් ඔය යාන වාහන ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම ආද්‍ය කරගන්න පුළුවන් බුදුහාමුදුරුවන් දේශනා කරපු සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් මේ දේ සිද්ධ කරන්න. මසසින් බැහැර වෙලා නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි වෙන්නේ. මොකද රූපයේ අනිත්‍යතාවය දැක්ක කෙනා වේදනාවේ අනිත්‍යතාවය දකිනවා. ඒක හොඳට ප්‍රායෝගිකව Taman දකිනකොට ඒ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා මේ සම්මුතියට සදාහන් කර මේ හැම දෙයකම නිදහස්. ඒවා ඉදිරියේ කම්පනයක් ඇති කරගන්නේ නැහැ. මේ හැම දෙයක්ම Tamanගේ අවබෝධයෙන්ම Taman සෝයක් ලැබෙන ආකාරයට, අභ්‍යන්තරයේ සෝය ලැබෙන ආකාරයට මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට Tamanට ඒ සෝය භුක්ති විඳින්මින් තමයි ලෝකයට ඒ සෝය ඒ සැනසීම දෙන්නේ. ඒ නිවීම මතු කරගන්න මාවත පෙන්වලා දෙන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව. මේ තුලින් Tamanට පුළුවන්
අර රූප උපාදානස්කන්ධ, වේදනා උපාදාන, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදාන, විඥාන උපාදානස්කන්ධ මේකින් බැහැර වේ. මේ ස්කන්ධ හයෙන් බැහැර නැවත ස්කන්ධයකට නොපෙනෙන තත්ත්වයට, මව් කුසකට නොයන තත්ත්වයට තමටපත් වෙන්න පුළුවන්. මේ රූප කියලා අපි සඳහන් කළේ දැන් මේ ඇත්තන්ට නමක් දාලා තියෙනවා. සීලාවතී හරි ලීලාවතී හරි මොකක් හරි දාලා. මොකටද දාලා තියෙන්නේ? අඳුන ගන්න. මේ භෞතික වස්තු මේකට අපි දානවා නමක්. නේද? මේකට අපි කියනවා පීරිසිය කියලා. මේකට වීදුරුව කියනවා. මේකට බුලත් කියනවා. මේ රූප මේ රූපේ මේකට දානවා. රූප එකතු වෙනවා. අවබෝධයෙන් ලබන්න පුළුවන්. අවබෝධය ලබා ගන්න පුළුවන්. මේවා දකින්නකොට. නාම එකතු වෙනවා. දැන් මේ පැහැදිලිද මම මේ කියන එක? දැන් මෙයාට මේ උපාසකම්මට ස්වාම පුරුෂයා කියන බිරිඳ කියලා. නාමට නාම. නේද? මේ රූපකයට නාම දාන්නේ. දුව කියනවා අම්මා කියලා. අක්කා කියනවා නංගි කියලා. බලන්න. නාම එකතු වෙන නාම කොච්චර යනවද? මහාමුරු දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං නාම ගුත්තං නජීරති. නමුත් අපි මෙතෙක් කල් මොකද්ද කළේ? මෙන්න මේ නාමය කියන එක අල්ලගෙන තමයි දුක් විඳින්නේ. මේවට දාන නාම කියන්නේ මේ රූපය කියන එක ක්ෂණයක් පාසා දැන් මේක ලස්සනට ප්‍රභාෂර විදිහට මේක තියෙනවා මේ බුලත් කොලේ කියන එක. මේක තියනවද මේ විදිහට? තියනවද? එතකොට Tamanට බලන්න බැරි තමන්ගේ රූපෙත් මේ වගේ කියලා. තමන් කන බොන ආහාරත් මේ වගේ කියලා. තමන් අඳින පළිඳින ඇඳුනුත් මේ වගේ කියලා. හැම දෙයක්ම తాවකාලිකයි කියලා තමන්ට දැනෙන්නේ නැද්ද? ඒ දැනීම, ඒ අවබෝධය ලැබෙනකොට තමයි බුදුහාඳුරු කියන්නේ නිවීම මතුවෙනවා. අන්න එහෙම කෙනා තමයි කාමච්ඡන්දය කියන එක ෂෙක් කරන්නේ. කාමච්ඡන්දි කාමෙට තියෙන කැමැත්ත. අපි ළඟ හැමතිස්සෙම තිබෙන ඕකනේ. සංසාරේ මාත් එක්කයි මේ ඇත්තත් එක්කයි. මේකේ නිදහස් වෙන්න කැමතිද? කැමති නම් මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න. ව්‍යාපාදි තරහ කියනවා. සමහර වෙලාවට කොයි ආකාරයෙන් මොන හැටතල වලින් එයිද දන්නේ නැහැ. මේක සිහිය පිහිටවාගෙන ඉන්නවනම් සම්මාදිට්ඨිය තුල තමන්ට දකින්න පුළුවන් දැන් මට තරහ ඇවිල්ලා තියෙන්නේ. මං අකමැති රූපය මාත් එක තරහ කෙනෙක් දැක්කහම මට තරහ යනවනම් මමත් ඉන්නේ ආයින තැනමයි. එයාගේ තරහ එයාට බාර දීලා මම මගේ මනස සෝපත් කරගෙන මසස බහැර වෙලා නැනස පාදා ගන්නන ප්‍රඥාය සමදින විදිහට මං ඉන්නේ දැක නිවෙන තැන. අන්න නිවි. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ පංච ඉන්ද්‍රියන් පරිශීලනය කරන්න කිව්වේ. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්ස. ධර්මී කියන්නේ වෙන මොනවත් නෙමෙයි පින්වතුනි. මේ සිතට එන චෛතසික ධර්මයන් කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. කුසල් චෛතසික ධර්මයන් ආවාම ඒකත් නෙක්ඛම්ම කියන සංකල්පන සම්මා සංකප්පය තුළ මේකට ඉන්න ඕන දැන් එතකොට. සම්මා දිට්ඨියෙන් තවත් ඉහළට යනවා සම්මා සංකප්පය. නෙක්ඛම්ම සංකල්පනා තුළ සිත පිහිටුවාගෙන තමන්ගේ සියලුම දේවල් ක්‍රියාකාරකම් සිද්ධ කරනවා නම් අන්න එතන අවිහිංසා සංකල්පනා තියෙන. මම මුලින් සඳහන් කළේ මම ජීවත් වන්නේ අන් අයගේ යාපත උදෙසයි. අන් අයගේ දියුණුව මගේ දියුණුවයි. අන්න එහෙම කෙනා තමයි අවිහිංසා. අව්‍යාපාද සංකල්පන. කිසිම දවසක තරහක් ගන්නෙ නැහැ. තරහ එන්න පුළුවන් නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාක්කල් මම මුලින් සඳහන් කරේ රහත් මාර්ගයට පිවිසියත් අලු යට තියෙන ගිනි පුපුරු වගේ මේව ඇවිස්සෙනවා. එන්න පුළුවන්. එනකොටම දකින්නවා මොකද දොරටු පාලය ශක්තිමත්. අදි ආරක්ෂක කලාපයක්. ඕනම කෙනෙකුට මේකට එන්න පුළුවන්. ඒ එන කෙනා මේක එන ජවනිකාවල් මේකෙන් දකින්නවා.
දැකලා මෙතන නිවා ගන්න ආකාරයට හැම දෙයකටම මූණ දෙනවා මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ කියලා. බලන්නකො කොච්චර සුවයක්ද කියලා. මේකට සල්ලි ඕනද? මේක මතු කරගන්න ඕනද සල්ලි? මේකට කාගෙන්වත් අවසර ගන්න ඕනද? මේකට වෙලාවක් ඕනද? බුදුහාමුදුරෝ දේශනා කළේ නිදහස් චින්තනයක්, නිදහස් දර්ශනයක්. එහි පක්ෂිකෝ ඒව බලව ඕපනයිකෝ ඕනම කෙනෙකුට විවෘතයි. පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට තමන්ගේ ස්වම්බුද්ධියෙන් මේක මතු කරගන්න පුළුවන් නම්, මේක දකින්න පුළුවන් නම්, විකෘති මනසෙන් බැහැර වෙලා මසස කියන්නේ විකෘතිය නැනස කියන එක උපද්දව ගත්තනම් අන්න ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව. ධම්මෝ කවේ රක්ෂති ධර්මචාරි. ධර්මානුකූලව කටයුතු කරන කෙනා ධර්මයේ තුලින්ම ආරක්ෂාන කොහොමද? කාගෙන්වත් ආරක්ෂා නැහැ. තමන් විසින්ම තමන්ගේ ආරක්ෂාව සලස ගන්නවා. මොකද මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන සියලු දේවල් සිද්ධ කරනවා ධර්මානුකූලව. ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව. බුදුහාඳුරු දේශනා කරේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ඇවිදින මලමිනියක් වෙන්න එපා. ප්‍රමාද වෙන කෙනා ඇවිදින මලමිනියක් වෙනවා. අප්පමත්තා නමියන්ති. අප්‍රමාදීව කටයුතු කරන කෙනා මැරෙන්නේ අමරණීය තත්ත්වයටපත් වෙනවා. මොකද එක්ෂණික මරණය දැක්කා. ඒක ජයගත්තා. සම්මුති මරණය මේ පංචේන්ද්‍රියන් කරා අපි මැරුණා මෙතෙක්ක. මේකෙන් මැරුණා. කැමැත්ත අකමැත්ත කියන සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා මේකයි. මේකේ අපි හැම දෙයකම තියෙන ආදීනිවේ දැක්කා. මේකේ නිදහස් වුණා. එන නිමිති වල යථා ස්වභාවය තමන් අවබෝධ කරගෙන ඒ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක බුදුහාමුදුර දේශනා කරනවා. සමුච්ඡේද මරණයටපත් වෙන. මොකද්ද? සමුච්ඡේද මරණය. මරණය ජයගත්තා වෙනවා. මරණය මරලා ජයගත්තා. අන්න එකයි අමරණීය කියන්නේ. මොකද්ද? අමරණීය තත්ත්වයටපත් වෙනවා. ඒ අමරණීය තත්ත්වයටපත් වෙන මේ දේශනා කරපු දහම් කාරණා ධර්ම ඖෂධයක් වේවා. නැනස පෑදේවා. ප්‍රඥා ඇස අවදි වේවා. සසර බය දකීවා. සසර කතරින් එතර වන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටමත් අද මේ පින්කමට සම්බන්ධ වුණු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට හේතු වාසනා වේවා. මියගිය අපේ ඩග්ලස් කුලරත්න පින්වත් ඒ ප්‍රාණකාරී මහත්මයා ඇතුළු තමන්ගේ වරිග පරම්පරාවේ මියගිය හැම දිනාටම හේතු වාසනා වේවා කියලා. හොඳයි, දැන් අපි ළඟ තියෙනවා නොනැසෙන ධනයක්. මේක විනාශ වෙන්නේ නැහැ පින්වත්නි. ජලයෙන් විනාශ වෙන්නේ, ගින්නෙන් විනාශ වෙන්නේ, රජුන්ට ගන්න බෑ, සොරුන්ට ගන්න බෑ. මේක තමයි තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට තමන්ට ආධාරයකට ඉන්නේ. නිවන් පසක් කරන මොහොතේදී කවදා හෝ දවසක තමන්ට බෝනස් එක වගේ බෝනස් එකක් අතට ගද්දේ දමා යනවා, හිතට ගද්දේ රැගෙන යනවා. මේක හැමතිස්සෙම මෙනෙහි කරන් ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වෙන් මන්තරයක් වගේ මෙනෙහි කරලා ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා මේ වගේ අද තවත් පිරිසක් සාදුකාර දෙමින් අනුමෝදන් වෙන සැදී පැහැදී සිටිනවා. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දස රාජ විරෝධ විරෝපාක්ෂ වෛස්සර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා සියලුම බ්‍රහ්ම ලෝකවල විසින්නා වූ සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ, ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේ, මහා බ්‍රහ්මරාජයන් වහන්සේ තුළු බ්‍රහ්ම ලෝක 16ක තියෙන බ්‍රහ්මරාජයන් වහන්සේලා අද සාදුකාර දෙමින් අනුමෝදන් කරන සැදී පැහැදී සිටිනවා. අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මරාජයන් වහන්සේලා, සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්යන් වහන්සේලා, ඒ වගේම මහා විෂ්ණු, ශ්‍රී සුමන සමන්, ශ්‍රී විභීෂණ ඊශ්වර, ගම්බාර
ඒ වගේම සිද්ධපත්තිනි සරස්වති ත්‍යාකාන්ත ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙන් වෘක්ත දේවතාවුන් වහන්සේලා භ්‍රමාත දේවතාවුන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දර්ශා වහන්සේලා ආරක්ෂා කරන සියලු භූමි තටාක වනපෙත් ගම් නියම්ගම් පූජනීය ස්ථානයන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ නිවිස්ස අධිග්‍රත සියලුම ඒ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඔයත්යන් ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදු කාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. ඒ දෙවියන් ඇතුළු සියලු බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. නිගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. පිරිමියයි නැත්නම් පුතා අනේ බලන්න. හොඳයි. ධර්ම දානමය පින්කමක් සිදු කරලා අත්ථ පරික්කාර පූජා කරලා සෙසු පිරිකර පූජා කරලා ගිලම්පසත් පූජා කරලා ඒ තුලින් මහා කුසල සම්භාරයක් මේ පින්වත් පිරිස ලබා ගත්තා. මේ සියලු කුසල සම්භාරයන් පළමු කොට මම මුලින් සඳහන් කළ සියලුම දෙවි දේවතාවුන් වහන්සේට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආශීර්වාද බ්‍රහ්ම ආශීර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහමහ නිවනින් සැනසීම ලබා ගැනීමට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඒ දෙවියන්ට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට හේතු වාසනා වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පළමු කතාකාශත්තා චබම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං අක්ඛාසත්තා චබම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං අක්ඛාසත්තා චබම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තාවචාචම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ නාගානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි ඩග්ලස් කුලරත්න පින්වත් අපගේ මීට දින 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු ජන්මාන්තරගත වෙච්ච මේ පින්වත් මහත්මාගේ ප්‍රාණකාරයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ හැම දිනාගේම නමින් මීගිය පිරිස් පිටින්න පුළුවන්. මේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් පින්වතුනි. ඒ එන ගමනේදී අපට මව් වෙච්ච, පියා වෙච්ච, සහෝදරය වෙච්ච, ඥාති විර වෙච්ච ඇත්තෝ යම් සසරත වැරද්දක් නිසා පින් බලාපොරොත්තු වෙන්න පුළුවන් දුගතිගාමී ස්ථානේ. එහෙම පින් බලාපොරොත්තු වෙන දුගතිගාමී ස්ථානයක ඒ දුගතිගාමී ස්ථානයේ අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වේවා. සුගතිගාමී ස්ථානයක උප්පත්ති ලබා සුගතිගාමී තත්ත්වය වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අම්මා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි ධර්මීය ශ්‍රවණය කරපු මේ ඇත්තන් සම්මත ලෝකයේ කරන කියන රැකී රක්ෂාවල් තියෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාර කටයුතු තියෙන්න පුළුවන්. ගොවි තැන්පත් කටයුතු කරන අය සිටින්න පුළුවන්. මේ හැම දිනාගෙම දරුවෝ සිටින්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කරන ඒ වගේම මේ හැම දිනාගෙම ඉදිරි යම්කිසි ඉලක්කයක් කරා ගමන් කරන යහපත් දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න සිටින්න පුළුවන්. මේ හැම දිනාම ඒ හැම දෙයක්ම කොහොම හොඳට ධර්මානුකූලව බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ලාභ අපේක්ෂාවක් නොමැතිව බුදුහාමුදුරු දේශනා කරපු බුදු පිළිවෙතට අනුව ඒ ඉලක්කය සම්පූර්ණ වුණත් නොවුණත් මම මෙදහස් සිටින් ඉන්නවා. මම මේ හැම දෙයකම තියෙන යථාර්ථය අවබෝධ කර ගන්නවා කියන යථා ස්වභාවය අර නෙක්ඛම්ම සංකල්පනා තුළ සිට පිහිටුවා ගනිමින් තමන් ඉරියව් පවත්වනවා නම් තමන් හැම කුසලයක්ම හැම කරන යහපත් ක්‍රියාවකටම මෙලබදීම මහත් ආනිසංස ලබා ගන්න පුළුවන්. මෙලබදී මේකේ ආනිසංස ලැබෙනවා අපේක්ෂාවක් නැතුව නෙක්ඛම්මයේ තුල සිට පිහිටුවාගෙන කටයුතු කරන ආවා විවාහ වෙන කියන අයට ආවා විවාහ ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම තමන්ට මතු කර ගන්න පුළුවන්. තමන්ගේ විවාහ ජීවිතේ බොහොම හොඳට ගත කරන්න තමන්ට සුදුසු සහකාරය තමන්ට ලබා ගන්න පුළුවන්. ඒ කටයුතු සියල්ලක්ම සාර්ථක කර ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කටයුතු දියුණු කර ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ රැකියාව, තමන්ගේ සියලුම දේවල් ඒ හැම දිනාටම හිතසුවින් සිද්ධ කර ගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරන් හැම ක්ෂණය තුළම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා තුළ සිත ක්‍රියාත්මක කරලා සසර බය දැකලා සසර කතරින් එතර වන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව හැම ඉරියව්වකදීම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගනිමින් දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විදහිත වී වායු තලට මුතු වෙන තාක්කල් අෂ්ට ලෝක ධර්මී ඉදිරියේ කම්පාන වී අකම්පනීය තත්ත්වෙන් ඉන්ද්‍ර කීලයක් මෙන් නොසලී සිටින භාග්‍ය උදා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ටත් මේගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වත්ථාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ බච්චේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හරි මේ ගිලන් පස්සේ පුජ කරන්න පුදා. ඊර්ෂ්‍යාව